දෙනා හටම පින්බර වූ සුබ වෙසක් මංගල්‍යයක් වේවා. වෙසක් පුර 15 පොහෝ දිනයේ දවසේදී ඔබ Tamanගේ නිවසට වී ඉතාමත් සැදැහැ සිතින් යුතුව මේ මොහොතේදී හිරු ටීවී නරඹනවා. ඒ වගේම හිරු FM ශ්‍රවණය කරනවා. ඔබ හැමදෙනාම වෙනුවෙන් අද උදෑසන අෂ්ටාංග උපෝසත ශීලය සමාදන් කරවීමෙන් ආරම්භ වූ අපේ සදහම් වැඩසටහන් පෙළගැස්මේ අද දිනය පුරාවටම බොහෝ වැඩසටහන් ඔබ වෙනුවෙන් විකාශය කරන්නට අප සූදානමින් සිටිනවා. අද හිමිදිරි උදෑසන පටන් අද දිනය පුරාවටම අප රැඳී සිටින්නේ ඓතිහාසික කිරිවෙහෙර පුණ්‍ය භූමියේ. මේ උතුම් පුණ්‍ය භූමියේ රැඳී සිටමින් ඔබට උදෑසන කාලයේ පටන් මේ මොහොත වනතුරු ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සඳහා සම්බන්ධ වන්නට අවස්ථාව සැලසුණා. මේ මොහොතේදී මා බලාපොරොත්තු වෙනවා තවත් හෝරාවකට ආසන්න කාලයක් ඔබට ධර්ම අවබෝධය ලබා දීම සඳහා ධර්ම දේශනාවක් ආරම්භ කරන්නට. ඒ සඳහා බොහොමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි ආරාධනා කළා බත්තරමුල්ල සිරි සුදර්ශනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපේ හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වකව මේ මොහොතේදී පිළි අරගන්නවා. එසේනම් හැමදෙනාට බොහොම ගෞරවයෙන් මතක් කරනවා මෙතෙන් පටන් මේ උතුම් ධර්ම දේශනාවත් සමග සම්බන්ධ වන්නට කියලා අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා ධර්ම දේශනාව ආරම්භ කරන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංඝාටි කන්නේ චේපි භික්ඛවේ භික්ඛු ගහෙත්වා පිට්ඨිතෝ අනුබද්ධෝ අස්ස පාදේ පාදං නික්ඛිපත්තෝ සෝච හෝති අ비ජ්ජා ලුකාමේසු තිබ්බසාරාගෝ ව්‍යාපන්න චිත්තෝ පදුට්ඨ මනසංකප්පෝ මුට්ඨිස්සති අසම්පජානෝ අසමාහිතෝ විබ්බන්ත චිත්තෝ පාකතින්ද්‍රියෝති. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් ධර්මාභිලාෂී පින්වත් වූ ඔබ සියලු දෙනාටම සීල පාරමිතා හිරු උතුම් සදහම් පිළිවෙත් මගෙහි ඔබේ සිත සමාධිගත කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ පිළිවෙත් පූජාවෙන්ම දහම් ඇසින් දැකගන්ට ඊටමත් කරුණාවෙන් සිදු කරන ආරාධනාවයි. වෙනදා වාගේම පූජ්‍ය ස්ථානයකට සම්බන්ධ වෙලා එහෙම නැත්නම් බොහෝ පිරිසක් හා සමගින් එකතු වෙලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්තව සමීපව කායිකවත් අවසිතන සදහම් මගක ධර්ම සාකච්ඡාවෙනුත් ඒ වගේම සමීපව සිටියත් එකඟ වූ සිතින් සමාධිගත භාවනාමය මගකත් ගමන් කරන්නට අපහසු වුණත් ඒ මේ රෝදුක් උවදුරු නිසා
ඔබ නිවෙස්වල පටන් උතුම් වූ සීලේ පිහිටලා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ධර්මයේ තුල ජීවත් වෙන නැනවත් සත්පුරුෂ මිනිස්සයෝ අවබෝධයෙන් යුතුවම සීලේ පිහිටා චිත්තං පඤ්ඤංච භාවයන් සිතයි සම්මා ප්‍රඥාවයි දියුණු කරනවා. ඒ මගටයි අද දවසේ මේ සීල පාරමිතා හිරු සදහම් පිළිවෙත් මගින් ඔබව සමීප කරගනිමින් සිටින්නේ. මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුස්ස රත්නය ඒ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසම සම ගුණ සමුදායකින් හැබී භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සුඛෝ බුද්ධානං උපාදෝ බුදුරජාණන් වහන්සේලාගේ උපත මුළු ලෝකයටම සැනසෙල්ලක්. මිනිසයන්ට පමණක් නෙමෙයි. කාම රූප අරූපණං වූ ත්‍රිවිධ ලෝකයටම මහත් වූ සුවයක් සැනසෙල්ලක්. ඒ බුදු උපත ඔබට මට දැනෙන්නේ පින්වත්නි අවුරුදු 1000 ගාණක් හැටියට නොවේ. තථාගත බුදුරජාණන් වහන්සේ අද දවසේ මේ මොහොතේම තුන්ලොවට පහළ වෙලා මිනිස් ලෝතලය මත වැඩ සිටිමින් නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඒ බුදු උපත තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ සිහිපත් කරන්නේ බුදු උපතින් ඒකාලෝක වූ ඒ මග ලෝකයාට පෙන්වා දෙන්නට උන්වහන්සේ ඒ සත්‍ය අවබෝධය සිදු කළ අවස්ථාවයි. තථාගත බුදුරජාණන් වහන්සේ පළමු කොට දේශනා කළ උදානයේ හැටියට සඳහන් අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ඔබ හැමට මතකයි. අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ දුක් විඳින්මින් ගමන් කළා. අද දවසේ මේ කොරෝනා උවදුර වැනි රෝදුක් පින්වත්නි මිනිස් සිතකින් දකිනකොට අඩුම තරමේ අපට පිහිටක් සැනසෙල්ලක් ළඟින් ඉඳලවත් එක වහලකට නිවසෙවත් සමීප වෙලාවත් හිත හදාගන්න පුළුවන්. මිනිස්සු බොහෝ කෙනෙක් ඕනෝන්ට උපකාර වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර වලින් ආහාර පාන ආදියෙන් රැකවරණින් මේ හැම ආකාරයකින්ම පිහිට වෙනවා. ඒ වුණත් අනන්ත සංසාර ගමනේ නරක තිරිසන් പ്രേත අසුරණන් වූ සතර පායි ඉපදිලා විඳි දුක් කවුරු පිහිට වෙන්නද කාට කියන්නද කවුරුත් එක හා සමානව දුක් විඳිනකොට හරියට මහා සාගරයකට වැටිලා හැම දිනාටම පිහිනන්ටත් බැරුව තොරක් නැති තැන දියේ ගිලෙමින් ඔවුනෝන් හඬා වැළපෙනකොට දිවි රැක ගන්න උත්සාහ කරනකොට කවුරු නම් පිහිට වෙන්නද ඊටත් වඩා අප්‍රමාණ දුකක් විඳි සංසාර ගමනේ ඇති භයානක බව නුවණින් දැකලා ඒ දුකින් නිදහස් වෙන්න සංසාරෝගා මහ භය සසරේ ඇති මහා භයෙන් ඒ නිදහස් වෙන භාග්‍යවතුන් වහන්සේ ඇති කරගත්ත ඒ සත්‍ය අවබෝධයයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලෙස දේශනා කළේ. පින්වත්නි ජීවිතයේ ගත වෙන හැම ඉරියව්වක්ම හැම මොහොතක්ම කෙටියෙන් සඳහන් කළොත් ආනාපාන සති භාවනාවෙන් අපි පුරුදු කරන ආස්වාසේ ප්‍රස්වාසයේ පටන් අපට ජීවිතය ගැන ගැඹුරින් වැටහෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුදු උපත සම්මා සම්බුද්ධත්වයේ පරිනිර්වාණය සිහිපත් කරන්නේ ඒ උත්සවයකට වඩා සිත තුළින් ඇති කරගන්නා වූ සැනසෙල්ලක් හැටියටයි. ඒ නිසා ඒ සැනසෙල්ල නිවහනේ පටන් වඩාත්ම ඔබට ඒ සිදු කරගන්නට පහසු වේවි. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් මා සම්මා සම්බුද්ධත්වයේ ලැබුවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවයි. සංසාර ගමනේ ඒ භයානක බව ඇති කරන ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකේ ඒ ගෘහවය හදන නිර්මාණය කරන කවුද? තෘෂ්ණාව ඒ වඩුවා. නුඹ මට මීට මතුව මීට පසුව ගියක් හදන්නේ නැහැ. ස්කන්ධ පංචකේ නම් වූ ගෘහය නිර්මාණය කරන්නේ නැහැ. කැණිමණ්ඩල මුළුමනින්ම සුණු විනාශ කළා. නැවත නුඹ මට ගයක් හදන්නේ නැහැ. මේ මගේ අන්තිම භවයයි. දුකේ කෙලවරයි. මා නිමා කළා. පින්වත්නි ඔබට හෙනවනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ මෙනෙහි කරනකොට භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ හැම හුස්ම පොදක පටන් අපට වැටහෙන්න ඕනේ ශ්‍රී සද්ධර්මය. කම් ඇත්තෝ සදහෙන් අසත්තා
සැදැහැ ගුණයෙන් සිතෙහි ධාරණය කරගනිත්වා. ඒ දහම් මග සක්කාය දිට්ඨිය බැහැර කිරීමෙන් සෝවාන් මාර්ගය ආරම්භ කරන අවස්ථාව දක්වාම මේ මග ඔබේ සිත් පුරා දැනෙන්ට. පින්වත්නි, අන්න ඒ සැනසෙල්ල අපි වඩාත් වහවහ ධර්ම අවබෝධයට ඉක්මන් කරගන්නවා. බුද්ධ පරිනිර්වාණය මෙනෙහි කරලා නැවතත් මතකයිනේ මෙනෙහි කරන්න. මතකයිනේ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. සියලු සංස්කාර ධර්ම වය නැසෙන සුළුයි අප්‍රමාදීව කුසල් සම්පාදනය කරන්න. උතුම් වූ සීලේ පිහිටල පාරමිතාවක් සෙයින් යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං. ඒ සීලය අර සම්මා සම්බුද්ධත්වයේදී අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම උපකාර වන අත්වලක් හැටියට ඔබට ජීවිතේ දකින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. දැන් පරිනිර්වාණයේදී අපි අවබෝධ කරන්නේ නැවත මෙනෙහි කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නොවේද අවසන් මොහොතේදී පවා පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා සිහිය පවත්තන ගුණබර අම්මා අප්පච්චි කෙනෙක් මිය දෙන්ට යයි හිතෙන මොහොතක යම් විටක දුකක් වේදනාවක් ඇති වූ මොහොතක දරුවනේ අවසන් වශයෙන්ුත් මා නුඹලට කතා කරන්නට කැමතියි. ජීවිත කාලයේ පුරාම මා නුඹලට සැප වෙනුවෙන් මඟ පෙන්වලා දුන්නා. සත්පුරුෂ දරුවන් ලෙසින් හැදී වැඩි ලෝකයටත් බරක් නොවෙන්න. සතර පායේ නූපදින්න. සුගතිය උරුම කරගෙන නමුත් කල් දාන්න නෙමෙයි. මේ ජීවිතේම වහ සැනසෙන්ට නිවනින් සැනසෙන්ට. සෝවත්තිකෝ පීති ගමනියෝ. සුවසේ නිරාමිස ප්‍රීතියක මේ මග යන්නමයි දරුවනේ. මේ අදහස සම්මත ලෝකේ අපි ගලපුවොත් මීට වඩා මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුස්ස රත්නය ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අවසන් වශයෙන් දෙසූ දහම් අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් සම්පාදනය කරන්න. පින්වත්නි, වචන මාත්‍රයෙන් තෙරුවන් සරණ ගිය පමණකිනුත් අවබෝධයට නොගන ශික්ෂාපද වචනයෙන් සඳහන් කළ පමණකිනුත් ඔබ මේ කරන කියන දේ හොඳයි. දන් දෙනව, සිල් රකින්නවා, වචනෙන් භාවනා කරනවා, අන් අයට උදව් උපකාර කරනවා, පෞල් ජීවිතේ හොඳින් ගත කරනවා. නොමගට දුසිරිතට යොමු වෙනවට වඩා සදහැ ගුණෙන් ඒ මගට යොමු වීම ප්‍රශංසා කළ යුතුයි. ඒ වුණත් හැබෑම මග කුමක්ද? මා ඔබට මේ කෙටි වේලාවක් තුල පැහැදිලි කොට දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒකයි. බුදුපත සම්මා සම්බුද්ධත්වයේ පරිනිර්වාණය භාවනාවකින් මෙනෙහි කරලා සැනසෙන්න කරන ආරාධනාවක්. අවුරුදු 2565කට පෙර ආතුව තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් එහෙත් ඔබට මතකයිනේ මේ හඬ, මේ ශ්‍රී සද්ධර්මයේ හඬ ඔබේ හදවතේ රැඳිලා තියෙනවනේ. ඒ කුමක්ද? බලන්න හිත අවදි කරලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. මා ඔබට සඳහන් කළා තෙරුවන් සරණ යනවා, සීලේ පිහිටනවා, දම්පින්කම් කරනවා, අන් අයට උදව් උපකාර කරනවා, යහපත් වූ පෞල් ජීවිතයක්, දුවේ පුතේ කියලා කතා කරනකොට අම්මා අප්පච්චි කියලා, මගේ දරුවනේ කියලා ඔබ ලෙන්ගතුකමින් ඔබේ වචනෙන් මනුස්සකමත් එක්ක ලං වුණා. ඒ වුණත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පටිච්ච සමුප්පාද ධර්මය මේ භයානක වූ සංසාර ගමනින් එතර වෙන්න ඒ උතුම් වූ අති ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ ඔබ හිත් පුරා වැටහෙන්න ඕනේ. හේතුඵල ධම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන මේ උතුම් ධම සරල තැනකින් මේ දිනවල මේ කොරෝනා උවදුර සමගින් අවසානයේ ආස්වාස ප්‍රස්වාසය කරගන්න අපහසුයි කියන නියුමෝනියා ස්වභාවය, පඨවි ආපෝ තේජෝ වායෝ තදගතිය වැగిරෙන බව උස්නේ වායුව නම් වූ මහා ධාතුන්ගෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු මේ කය ස්කන්ධ පංචකේ රූපස්කන්ධය, පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්ධාෂ්ටක වලින් සකස් වෙච්ච මේ කය ඔය කැස්ස උණ හෙම්බිරිසාව ආස්වාස ප්‍රස්වාසයේ අපහසුයි, ගඳ සුවඳ නොදෙනී යනවා ආදී වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ විසිරී යාමයි මේ සඳහන් කළේ. ඒ හේතුන් මනාකොට සකස්ව තිබෙන තාක්කල් අප නිරෝගී. ආස්වාස ප්‍රස්වාස කරගන්න බැරි වෙනකොට ආස්වාස ප්‍රස්වාස කරන්න පහසු වෙන්න යන්ත්‍රයක් හෝ ලං කරන්න. ඒ වගේම ශරීරයේ පහසුවෙන් පවත්වා ගන්න නිරෝගී වෙන්න අද දවසේ ඒ තමයි උණු වතුර පානය කරන්න, නිරෝගී වෙන්න,
ව්‍යායාම කරන්න, නිසි ආහාර, එතකොට අර ප්‍රතිශක්තිකරණය මේ මොනවද මේ සම්මත ලෝකයේ තුල ප්‍රඥප්තියෙන් කියන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර හැකිතා දුරට සමානව නිරෝගීව පාත්ත ගන්න මිනිසෙක් වෙනවා කියන්නේ සම්මතයේ තුල සියක් අය ලබන්න පුළුවනි. ඒ වුණත් සංසාර ගමනේ බලවත් වූ කර්ම දෝෂයක් ඉදිරිපත් උනේ නැතිනම් උත්සාහයයි, ධෛර්යය, අදිෂ්ඨානයයි, ප්‍රඥාවයි ඔස්සේ මේ දීර්ඝ සම්පත්තිය සුවසේ නිරාමිස ප්‍රීතියක නිවරදි මගක බිය නැති ගමනක මාව මිය දෙයිද? මට දුකක් කරදරයක් ඇති වෙයිද? අන් අයගෙන් මට විපතක් වෙයිද? මානසික පීඩාවන්ගෙන් පවාතොරව තථාගත බුදුරජාණන් වහන්සේ කෙරේ අවබෝධයෙන් ඇති කරගත්ත ශ්‍රද්ධා ගුණය ඔස්සේ ජීවිත ගමන පවත්වන්නට පුළුවනි. ඒ වෙනුවෙන් පින්වත්නි, කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ අඩංගු සංඝාටි කන්න සූත්‍ර දේශනාව කෙටියෙන් මා ඔබට පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කතාව ඔබේ කතාවද කියලා හොඳින් අහලා එහෙත් පළමුවෙන් පෙන්වා දෙන නුසුදුසුයි කියන කතාව ඔබේ කතාව නොවෙන්න ඕනේ. ඉන් අනතුරුව පෙන්වා දෙන කතාව ඔබේ කතාව, මගේ කතාව වෙන්න ඕනේ. ස්වාමින් වහන්සේ නමක් හැටියට ඔබට කල්යාණවන්තයි. මා තථාගත බුදුරජාණන් වහන්සේ හදවතින් දැක භාවනාවෙන් දැක ඔබටත් කල්යාණවන්තව ආරාධනා කරනවා. බික්කු බික්කුණී උපාසක උපාසිකා නම් වූ සිව් පිරිස අපි ඔක්කොම සියලු දෙනාම එකට එකතු වෙලා මේ මග යමු. ඔබට හෙනවනේ මොනතරම් මම මගේ කියලා කිව්වත් පරම සත්‍යයට අනුව හටගත්ත හැම දෙයක්ම නැතිව යනවා නම්, හැම මොහොතකම උපාද තිතිබංග හට අරගෙන බිඳී නැතිව යන ස්වභාවයක් තිබෙනවා නම්, කිසිවක් මම වෙන්නේ මගේ වෙන්නේ ස්ථිර සදාකාලික වෙන්නේ නැති බව ඔය කන් වලට, ඔය හිත් වලට දැනිලා තියෙනවා. ඒ වුණාට දැනුමින් ඔබට ගිය පරමාර්ථ වශයෙන් දකින්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට සමීපව සිටිනවා කියලා, හිතවන්තයි කියලා, ගෞරව කරනවා කියලා, සෙනෙහවන්තයි කියලා, ප්‍රේමණීයයි කියලා ප්‍රේමණීය කිව්වේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා බ්‍රහ්ම විහරණ වලින් උගන්වන අදහසයි. ප්‍රේමණීයයි කියලා භාග්‍යවතුන් වහන්සේට සමීපව සිටිනව නම් දැන් ඔබට දැනෙනවා. මල් පූජා කරනවා, පහන් දල්ලනවා, ගිලම්පස ආහාර පූජා කරනවා. බාහිර පරිසරය තුල වෙනදා වගේ නැති වුණත් තමන්ගේ නිවසේනොත් කොඩියක්, කොඩි පතාක, ඒ වගේම පහනක්, වෙසක් පහනක් දල්වලා සකස් කරලා තථාගත බුදුරජාණන් වහන්සේ පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට ලංව සිටිනවා කියලා දකිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ එහෙම සමීපයි ලංව කියලා හිතලා බුදුරජාණන් වහන්සේගේ සිවුරේ කොනක් අතින් අල්ලගෙන භාග්‍යවතුන් වහන්සේ තබන පියවර මත තබමින්, ඒ පියවර මතම තබමින් ගමන් කරනවා. ඒ වුණත් දැන් ඔබට හෙන්න. ඒ වුණත් පින්වත්නි, දැඩි ලෝභකමින් යුක්තයි මේ සිත. පස්කන් සැපතෙහි ගිජු වෙලා ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසෙන් සිතුවිලි දකින දේවල් කෙරේ තමන්ගේ හිත කියනවා නම් මම කිමත් කැමතියි කියලා, ඒක ප්‍රියයි. ඒක මගේ හිත සම්පූර්ණ කරනවා. ඒක මගේ හිත කුල්මත් කළා. ඊට වඩන, මන වඩන, ප්‍රියදැහි කාමයෙන් යුත් ඇලුම් කරන ධර්මයේ හැඳින්වුවේ එහෙමයි. ඒ නිසා ඒක මගේ වෙන්න ඕනේ. පරමාර්ථ ධර්මයෙන් හිත වැඩිලා නැතිනම් හටගත්ත හැම දෙයක්ම නැතිව යනවා. විපරීත හිතකින් නම්, දැඩි ආසාවෙන් නම් අල්ලගන්න එපා. ඒක පාපයක් වෙනවා. නුඹට නුඹේ සිත පාලනය කරගන්න බැරුව මනුස්සකම අමතක වෙන්න පුළුවන්. මව් පදවිය, පිය පදවිය, විවාහකයි දරුවෝ ඉන්නවා. මේ සියල්ල අමතක වෙලා, හොඳ නරක අමතක වෙලා නැවතත් රජෝ පතෝ කෙලස් මාර්ගය, දුගතිය, සතර අපාය අරමුණු කරගෙන හැදෙන්න පුළුවන්. මම දන්නේ නැහැ කියලා කිව්වට අභාවිත හිතේ හැටි එහෙමයි. දැඩි ආසාවෙන් පස්කන් සැපතේ ඇසට රූප කන්ට ශබ්ද වශයෙන් දැඩි ආසාවෙන් ඇලුනොත් අපිට ඕන විදියට සියල්ලම සිද්ධ වෙන්නේ නැහනේ. සියල්ලම සිද්ධ වෙනව නම් මොකටද මේ මුඛ බැඳගෙන, මුහුණ වසාගෙන සමීප වෙන්නත් එපා කිව්වේ. අද වගේ උත්තරීතර දවසකත් පිරිසට එක්ව මේ දහම් මග යන්න බැරි වුණේ පින්වත්නි, ඔබ හිතලා බලන්න. වෙනස් නොවන ලෝකයක් නම් එහෙම වෙනවද? නෑ. හැම දෙයක්ම හටගත්ත වගේම නැති වෙලා යනවා. හැම දෙයකම යථා ස්වභාවය, සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි, දුක්ඛයි, සියලු ධර්මතාවය අනත්තයයි සඳහන් කළ මේ දහම් පෙළයි. තථාගත බුදුරජාණන් වහන්සේ ඔබේ හිතේ වැඩ සිටිනවා වගේ දැනෙන්න. එහෙමනම් දැඩිව අරමුණු වල ඇලෙනව නම්, ආසාවෙන් යුක්ත නම්, ඔව් සම්මුතිය තුල දියුණු වෙන්න. සම්මුතිය තුල ප්‍රඥාප්ති පනවගෙන ඉගෙනීම, රැකියාව, වෘත්තිය ඔබ කියන විදියට කැමති
ආකාරයට විවාහයේ දරුවෝ ගේදොර යුතුයකම් මේ සියල්ල සිද්ධ කරන්න ඒ වුණාට පරමාර්ථ වශයෙන් මේ සියල්ලම සංස්කාර ධර්ම හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ නිසා දැඩිව ඇලෙන්න කිසිවක් නැහැ. සම්මුතිය පමණයි. අතින් අල්ලගෙන හිටියත් හිතින් දැකගෙන ඔව් මම මගේ කියලා මේ දේ කටයුතු කරනවා. ඒ වුණාට සියල්ල හට අරගෙන බිඳී යනවා. මේ අවබෝධයෙන් තොරව දැඩි ආසාවෙන් ඇස්කන් ආදී ඉන්ද්‍රියන් සතුටු කරමින් ඒ වගේම පින්වත්නි විපරීත සිතින් විතක්ක චරිත ඒක අරමුණක සිත යොමු කරන්න බෑ. සමහර විටක හොඳයි කියලා ටික වෙලාවක් අහගෙන ඉන්නකොට මට දැනෙනවා මගේ හිතටම දැනෙනවා මේ හිතින් මොනතරම් අල්ලගෙන හිටියත් මට ඕන විදියට පවතින්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ හිතින් හදාගත්ත කෙලෙස් නිසා සංසාර ගමනේත් අප්‍රමාණ සතර පහ ඉපදිලා දුක් විඳ. දැන් මේ ජීවිතේ වෙනස් වෙන ලෝකයක් තුල දකින දේවල් කෙරේ ඇලෙමින් අකමැති දේවල් වල ගැටෙමින් මම මගේ කරගන්න දරන වෙහෙස හඬනවා වැළපෙනවා සතුටු වෙනවා සමහර දේවල් ලබාගෙන මගේ කියලා හිතනවා. නමුත් ඒව ස්වභාවයට අනුව වෙනස් වෙනකොට නැවතත් හඬනවා. ඊර්ෂ්‍යා කරනවා නපුරුකම් කරනවා. හිත ඉල්ලන දේවල් දෙන්න බැරි වෙනකොට පස්පව් කරනවා. පින්වත්නි හිතලා බලන්න. විපරීත සිතක් කිව්වේ කුසල් මග හිත යොමු කරගන්න බෑ. සමහර වෙලාවක කියන්න පුළුවන් තරුණ දරුවෝ පවා ඔව් මම දන්නවා මට තේරෙනවා ඒ කියන දේ ඒ වුණාට මට හිත හදාගන්න බෑ. ඒක දකිනකොට ඒක ඇහෙනකොට ආදී වශයෙන් මම කවුද කියලා පාලනය කරගන්න බැරි තරමට හිත සකස් වෙනවා. විපරීත හැතේ සිතේ විතක්ක චරිතයේ ස්වභාවය එහෙමයි. එතකොට රහසින් පවා පාපයට යොමු වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා අවසානයේ එල්පිට වුණත් හොඳින් බැරි නම් නරකින් හරි කියලා නපුරුකම් වලට යොමු වෙන්න පුළුවන්. ධර්මයේ හැඳින්වුවේ හිරියොතප් නැතිව යනවා කියලා. අවබෝධයෙන් නමුත් පාපයට ලැජ්ජාවක් බියක් නැතුව යන්නේ කාගේවත් වරදක් නෙමෙයි. සමහර විට අම්මා අප්පච්චිලා සත්පුරුෂයත්ෝ. අනේ අපේ දරුවා ඇයි මෙහෙම වුනේ? කුඩා කාලේ ඉඳලා මොනතරම් ආදරයෙන් හදලා වඩලා ලිංගතුකමින්ද රැකගත්තේ. ඇයි මෙහෙම වුනේ කියලා අහනවා. හැබැයි විපරීත හිත නපුරු කෙනෙක් තවත් නපුරු කෙනෙකුට කරන අපරාධයකට වඩා තමන්ගේම විපරීත හිත මේ ස්වභාවයට අරගෙන ගියා. දැන් මොකද වුනේ? පින්න දෝෂ සංකල්පනා නිරන්තරයෙන් හිතනවා. ඇසින් දකින දෙයින් කාම සිතුවිලි රාගයට යොමු වෙලා අකමැති අරමුණු දේශයේ තරහව වෛරය. සමහර විටක සරල ලෙස සඳහන් කළොත් ওই විදියට බලන්න එපා. බලන ওই S2 හැටි තරහවෙන් වෛරයෙන් වගේ ගුණබරව කරුණාවෙන් බලන්න. අම්මා කෙනෙක් දෙස, පිය කෙනෙක් දෙස, නැත්නම් අම්මා කෙනෙක් අපච්චි කෙනෙක් බලනවා වගේ, සහෝදරේ සහෝදරියක් දෙස බලනවා වගේ. පින්වත්නි මේ හඬ ඇහෙනකොට ඔබ හිතනවද ස්වාමීනි ඔහොම දේශනා කරාට ලෝකයේ මිනිස්සු මොනතරම් නපුරු අය ඉන්නවද? ඔව්. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එදා මුල් අවස්ථාවේ තණ්හා රති රගාගේ ඉඳලා නපුරු ලෝකේ හැමදාම එහෙමයි. නමුත් බුදුතුමෙක් ලෝකයට අදවැනි දිනක පහළ වුණේ මේ සත්‍ය පෙන්වලා දීලා තමාගේ හිත සකස් කරගත්තොත් මුළු ලෝකයේම ස්කන්ධ පංචක ලෝකය ඒ තමාගේ ලෝකය දිනාගත්ත වෙනවා. මුළු ලෝකයේම සියල්ල හදන්න බෑ පින්වත්නි. තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ඒ විහාරයේ එක මහලක් යට ජේතවනාරාමේ වහලා යටත් දේවදතුන් වහන්සේ වගේම චබ්බග්ගිය සත්තරස වග්ගිය වගේ දඩබ්බර භික්ෂුන් වහන්සේලාත් එදාත් ඒ ශ්‍රමණයන් වහන්සේලා වැඩ හිටියා. ජීවිතය ගැන ගැඹුරින් දකින්න. ඒ නිසා තමන්ගේ හිත සකස් කරගත්තොත් තමන්ට සැනසෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් විපරීත සිත් නිසා දෝෂ වූ සංකල්පනා හිතන්නෙම නරක දෙයක්. දුච්ඡන්තිච චින්තිච හෝති. දුබ්භාසිත භාසී දුක්ඛත කම්මකාරී. නරකම් දේවල් හිතනවා. නරකම දෙයක්මයි කතා කරන්නේ. ඔබ කියන්නේ හිත රිදව ගන්න නැතුව අහන්න. කිව්වොත් කියන්නෙම නරකක්. බොරුමයි කියන්නේ. ඔය විදියට කේලම් කියන්න එපා. ඇයි ඔහොම කතා කරන්නේ? අනුගේ දේවල් ඇයි ඔය තරම් හොයන්නේ? යහපතක් නම් හොයන්න. ගුණබර දෙමව්පියෝ දරුවන් ලෙස දැකලා කරුණාවෙන් මෛත්‍රියෙන් කියනවා වගේ. හැබැයි අවමන් කරන්න නෙමෙයි. පරුස වචන කතා කරන්න එපා. නෙලා පොරි පේමනියා හදයංගමා. බහුජන කන්තා බහුජන බණාපා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසටම අදාළයි පින්වත්නි. කතා කරන දේ නෙලා පොරි සભ્ય දෙයක් කතා කරන්න. එක එක රටවල් වල භාෂාවෙන් භාෂාවට සංස්කෘතිය සමග ඒ වචනයෙන් අදහස් කරන දේ වෙනස් වෙන්න පුළුවන්. සිංහල භාෂාවෙත් එහෙමනේ. කතා කරන හඬ අනුව, ආකාර අනුව, සංස්කෘතිය අනුව සම්මත නරකයි නපුරුයි කියන වචන ඔබ මොන තර්ක කළත් මේ වචනවල වැරදක් නැහැ කියලා ඒ වුණාට සංස්කෘතියක් තුල කාලයක් යනකොට ඒ වචනේ ඇහෙනකොටම තද රාගයක් වෙන්න පුළුවන්. කාමයක් වෙන්න පුළුවන්. වෛරයක් ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ නිසා නෙලා පොරි
සભ්‍ය දෙයක් කතා කරන්න. බුදුරජාණන් වහන්සේ අද දවසේ සිහිපත් කරනවා නම් එකද මලක් නමුත් බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරනවා කියලා පූජා කරනවා නම් මේ දහම ඔබට ඇහෙන්න ඕනේ. මේ දහම ඇහෙන්න ඕනේ පින්වත්නි. හදයංගම පේමනීය ඔය වචන අහගෙන ඉන්න කෙනෙකුගේ හදවතට දැනුණද? සැනසෙල්ලක් දැනුණද? නපුරු වචන වලට කැමති අය නම් අහලා හරියට කිඩාරම් මල් වලට පින්වත්නි නපුරු අර අකමැතිම නිලමැස්සෝ වහනවා වගේ අර කුණු වී ගිය මිනිහකට ලං වෙච්චි ඒ වගේම මියදුණු බලු කුණකට සුනක කුණකට ලං වෙච්චි නිලමැස්සෝ වගේ නපුරු වචන අහන්න රාගයෙන් දේශයෙන් පිරි කාමයේ කුල්මත් කරන වචන අහන්න පිරිසක් ඇති. හැබැයි සත්පුරුෂ උතුමෝ කතා කළත් තනි වචනයක් නමුත් ඒ කතා කළා නම් ධම්මීවා කතා අරියෝවා තුම්හි භවා. කතා කළ යුතු නම් යහපත් වූ ධර්මානුකූල කතාවක් කරන්න පේමනීය හදයංගමත් පින්වත්නි හදවත සුවපත් කරන්න පුළුවනි නම් ඒ හිතට දැනෙනව නම් ඔබ දන්නවද පින්වත්නි දිවිනහ ගන්න හද නැත්තු පවා එක වදනකින් සුවපත් වෙලා නුඹ මට ජීවිතය දුන්න කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ ළඟ සැනසුනේ කවුරුත් දන්න කතාව සඳහන් කළොත් කිසා ගෞතමී පටාචාරාවගේ ඉඳලා ඒ බුදු වදනක් නිසා බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන ඔබ මම වෙසක් පොහොදා දින බුදුරජාණන් වහන්සේට එකද මලක් එකද පහනක් නමුත් පූජා කරන ඔබ මම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ දැනෙන්න ඕනේ. එකද වදනකිනුත් නමුත් හදවතක් තමනුත් සුවපත් වෙලා අන් අය සුවපත් කරන්නට බහුජන කන්තා බහුජන මනහපා බොහෝ දෙනාගේ හදවත් කන් සුවපත් වෙන වදනක් කතා කරන්න. දෙමව්පියෝ දරුවන්ට අවවාදනා කරනවා. අන් අයට අනුශාසනා කරනවා. හොඳ නරක පෙන්වලා දෙනවා. ඒ වුණත් නපුරු වචන කතා කරලා අන් අය පහත් කරලා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම නෙමෙයි. ඒ නිසා දූෂ්‍ය සංකල්පනා ඇස කන නාසය දිව ශරීරයේ මන මුල් කරගෙන චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගහන විඤ්ඤාණ ජීව විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ සිත මුල් කරගෙන නොපවත්වන්න බුදු පුදට සැරසෙමු. මේ හිතට කියා දෙමු මගේ සිත සැනසුණා මගේ සිත සමාධියට සකස් වුණා කියලා ඔබේ හිතට දැනෙන්න ඕනේ. ඒ වුණත් විපරීත සිත්වලින් දූෂ්‍ය සංකල්පනා ඇතිව ඒ වගේම පින්වත්නි මුලා වූ සිතින් සම්මුතිය පරමාර්ථ ධර්මයේ තේරුම් ගන්න බැරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහම මතකයිනේ. සම්මුතියට ප්‍රඥාත්ති පනවගෙන මේ නම් වලින් හඳුන්වනවා මම ඔබ අම්මා අප්පච්චි ස්වාමියා බිරිඳ ගේ කොළ ගහදොර. ඒ වුණාට පරම සත්‍ය වශයෙන් සාමුක්ඛංශික දේශනාවට අනුව මුලින් සඳහන් කළා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා. දෙමව්පියෝ දරුවෝ ලං වෙල කියන්න නුඹ මගේ කියලා පුතාමත්තු මනුස්සානම් වරදක් නේ. ඒ වුණාට පරමාර්ථ වශයෙන් ඔය හිත පුරුදු කොට තබන්න හටගත්ත හැම දෙයක්ම නැති වෙනවනම් දුව වුණත් පුතා වුණත් දරුවා වුණත් ස්වාමියා වුණත් බිරිඳ වුණත් මොනවා වුණත් ධන දහන්නේ ගේදොර සක්විති රාජ සම්පත්තිය ලබලා මුළු ලෝකයටම ආධිපත්‍යය පැතුරුවත් උඩට ගත්ත ආස්වාසය ප්‍රස්වාස කරලා නැවත ආස්වාස කරගන්න බැරි වුණොත් ඒ සියල්ලම අවසන් එතනින් නිමාවටපත් වෙනවා. කායස්ස බේදා පරං මරණා පඨවි ආදී ධාතුන් විසිර ගිහිල්ලා විඥාණය බැහැර වුණා මැරුණා කියලා කියාවේ. අභාවිත හිතකින් ඔබ කෑ ගහලා කියාවේ මට මොකද වුනේ? ඇයි මාව දාලා ගියේ? මේ මොන විපතක්ද? මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. ඇයි මේ වගේ දේවල් වෙන්නේ? ලෝක විනාශයේද? පින්වත්නි බොහෝ මේ පිළිතුරු වලට බොහෝ දෙයට උත්තර හදාගන්න පුළුවන් මේ ධර්ම කතාවෙන්. ඒ නිසා සම්මා ප්‍රඥාවට ලං නොවි අර සියලු සංස්කාර ධර්මයෝ ස්කන්ධ පංචකයේ පටන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛන ධර්මයට යොමු කරගන්න බැරි වුණොත් සම්මා ප්‍රඥාව නැහැ. මීළඟට සමාහිත හිත නැහැ. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කළ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් සිත සිහිය පිහිටුවලා සම්මුතියට මගේ කියලා කිව්වට පරමාර්ථ වශයෙන් මෙතන කිසිවක් නැහැ. විනාශ නොවන කිසිවක් හටගන්නේ නැහැ. හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන අදහසින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ තේරුම් ගත්තේ නැත්නම් අන්න ඒ සම්මා ප්‍රඥාවක් නැහැ. මීළඟට එකඟ වූ සිතක් නැහැ. ධර්ම මාර්ගය තුල හිත යොමු කරන්න බෑ. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට හිත යොමු කරන්න බැරි නිසා ඒ අය මුලා වූ කෙනෙක් බවට පත් වෙනවා. අසමාහිත කෙනෙක් බවට පත් වෙනවා. දැන් සිවුරේ කොනක් අල්ලගෙන භාග්‍යවතුන් වහන්සේගේ පියවර මත තඹමින්ම ළඟින් ඉන්නවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනෝ නෑ මට ළඟ නෑ.
නමුත් යොදුන් 100ක් පින්වත්නි යොදුනක් කියන්නේ සතපුන් 16ක් යොදුන් 100ක් ඈතක යම් කෙනෙක් හිටියත් දැඩි ආසාවන්ගෙන් බැහැර වෙලා සම්මුතියට අවශ්‍ය දේ පවත්වනවා. ධර්මානුකූල අවශ්‍ය දේවල් ලබන්න පුළුවන් පස්පව් දස කුසල වලින් යොමු වෙලා දැඩි ආසාවෙන් අවිද්‍යාවෙන් බැහැර වෙලා ඒ වගේම පස්කම් සැපතේ ගිජු වෙන්නේ නැතුව අස කන ආදී ඉන්ද්‍රියන් වර්ධවා සතු වෙන්නේ නැතුව විපරීත සිතක් නැතුව සමාහිත හිතෙන් ඒ නිසාම සම්මා සංකල්ප වලින් යුක්තව ඒ වගේම විපරීත මනසකින් නොවන නිසා එකඟ වූ සිතක් මුලා වූ සිතකින් බැහැරව සම්මා ප්‍රඥාව ඇති කරගත්තම පින්වත්නි සමාහිත හිත සතර හතිපට්ඨානයේ සිහිය පිහිටවන්නට පුළුවනි. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. තිට්ඨෝවා තිට්ඨෝම් හිති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හිති පජානාති. සයානෝවා සයානෝම් හිති පජානාති. ගමන් කළත් නතර වී සිටියත් වාඩි වී සිටියත් නිදන ඉරියව්වෙත් සමාහිත හිත. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මග සම්මුතියෙත් ඔබ තුල පැවැත්ම තුල සත්පුරුෂ සම්මා කෙනෙක් අපච්චි සත්පුරුෂ මිනිසෙක් වෙලා පරමාර්ථ වශයෙන් නිදහස් වූ සිතක් මේ හැම ඉරියව්වකම පවත්නකොට ජීවිතයේ සුපසන් කියලා ජීවිතේ යහපත් කියලා ඔබට දැනෙන්න ඕනේ. මෙන්න මේ විදියට දැනෙනවා නම් අන්න ඒ අය යොදුන් 100ක් ඈතක හිටියත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැන ඉඳලා බුදුරජාණන් වහන්සේට බොහොම සමීපයි. බුදුරජාණන් වහන්සේත් බොහොම සමීපයි. සිවුරේ කොනක් අල්ලගෙන පියවර මත තබමින් පිටුපසෙන් ගියේ නැතු වුණාට භාගතුන් වහන්සේට මම ගෞරව කරනවා කියලා. මම සමීපයි කියලා. පින්වත්නි යොදුන් 100ක් ඈතක සිටියත් ඒ විස්තර කළ ධර්ම මාර්ගයේ මූණා නම් භාගතුන් වහන්සේට සමීපයි. එහෙමනම් මේ 2565ක් සකස් වෙනකොට බුදුරජාණන් වහන්සේ අද දවසේ වැඩ හිටියේ නැති වුණාට මේ ධර්ම මාර්ගය අනුගමනය කරනව නම් මේ මොහොතේ අද දවසේ පවා භාග්‍යවතුන් වහන්සේට සමීපයි නේද? බුදුරජාණන් වහන්සේට පුදන එක මලක් ඔස්සේ ආස්වාස ප්‍රස්වාසයේ පටන් සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති ඒ ආස්වාස ප්‍රස්වාසයෙන් එකඟ වූ සිතින් හටගත්ත හැම දෙයක්ම නැතිව යන ලෝකයක් තුල මගේම කයත් මගේම සිතත් විඥානයත් ඔස්සේ මා මේ ජීවිතය දැකගෙන සම්මුතියට මම මගේ කියලා පැවැත්වට පරමාර්ථ වශයෙන් කිසිවක් නේතං මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවෙමින්න මේසෝ වත්තා. මගේ ආත්මේ මගේ වසඟේ පවතින්නේ කියන තැන බලන නිදහස් වූ හිත, සංසිඳුණු සිත. එතකොට ඔබ කියන එකක් නෑ මේ එක තැනක හුදකලාව ඉන්න බෑ මට මේ පාළුයි තනිකම කියලා නෑ. පිරිස මොනතරම් දහසක් ළඟ හිටියත් අසංවර හිතින් ඉන්ද්‍රිය සංවරයක් නැති හිතින් වැරදි කරමින් හිතින් නපුරුකම් කරනකොට අසංවරව ඔබට දැනේ දහසක් මැද හිටියත් තනිකම පාළුව කියා ගන්න බැරි තරම් දුකක් තිබෙනවා කියලා. මහ වෙනයක් මැද ගහක් යට තනිව හිටියත් දැන් ගෙදර කීප දෙනා නමුත් හුදකලාව නමුත් බොහෝ පිරිසකින් බැහැර වෙලා හිටියත් මේ ධර්ම මාර්ගය තුල සියලු දෙනාටම දැනේවි සමාහිත හිතකින් තථාගත බුදුරජාණන් වහන්සේ අපිට දැන් අපේ ඉදිරියේ වැඩ සිටිනවා වගේ ධර්ම මනසිකාරයෙන් දැනෙනවා කියලා. මේ උතුම් වෙසක් පුර 15ක් පොහොදා දවසේ බුදුරජාණන් වහන්සේට සිතින් ලං වෙමු. කුසල් මගට යොමු වෙමු. සීල පාරමිතාව නිවනට අරමුණු කරමු. සමාදන් වූ සීලය අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස වශයෙන් මෙනෙහි කරලා අවබෝධයෙන්ම සීලයෙන් බැහැර වෙන්නේ නැතුව මේ ධම්ම මග ඔස්සේ නිවන් මග අරමුණු වේවා කියන අදිෂ්ඨානයෙන් අද දවස පමණක් නෙමෙයි මුළු ජීවිත කාලය පුරාම පවතින්නත් මේ රෝදුක් ඉදිරියෙන් ඉක්මනින්ම බැහැර වෙන්න ඒ රජය සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් කටයුතු කරන හැම දෙනාගේ මඟ පෙන්වීමත් අනුව කායික ආරක්ෂාවත් ධර්මයෙන් මනසත් සුවපත් කරගන්නට ඔබ සියලු දෙනාටම ඊටමත් කරුණාවෙන් පින්වත්නි ආරාධනා කරනවා. අද දවස නුවණින් සිහිපත් කරනකොට මම මෙතෙක් සඳහන් කළා වගේ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ හැබෑවටම දැක ගන්නට අපි හැම කෙනෙකුටම ඒ අවස්ථාව මේ මාර්ගයේ ඔස්සේ අපට ලබා ගන්නට පුළුවනි. මා ඔබට මුල් අදහසක් පෙන්වම් කළානේ. ඔබ සියලු දෙනාටම මතකයි දන්නා දහම් කරුණක් සිතේ පවත්වා ගන්න එක නැවත නැවත මෙනෙහි කරගන්න එක හොඳයි. ඒ තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. නැවත නැවත විග්‍රහ කොට බලන්න. තථාගත බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නම් ධර්මයේම දැක ගන්න කියලා. එයින් පටිච්ච සමුප්පාද ධර්මයේම දැක ගන්නේයි සඳහන් කළා. ඒ තමයි මා මෙතෙක් විස්තර කළේ හේතුඵලයන්ගේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේ නම්
ඒ හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා කියන අදහස නුවණින් දකින්නට යයි මා ඔබට පෙන්눔 කළේ අන්න ඒ අදහසයි. ඒ සිත සිහියට නගා ගන්නකොට ඔබ ඔබේ ජීවිතයේ කරපු බොහෝ පින්කම් තියෙන්න පුළුවන්. සමහර ඇත්තෝ පින්වත්නි පින් පොතක් ලියාගෙන සිටිනවා. එහෙම නැත්නම් සමහර ඇත්තෝ එහෙම ලියාගෙන නැති වුණාට ඡායාරූප තියෙනවා. සමහර ඇත්තෝ අද තාක්ෂණයේ අනුව විවිධාකාරයෙන් ඒ දේවල් පවත්වාගෙන සිටිනවා. හොඳයි. ඔබේ පුංචි කාලේ ඔබේ ජීවිතය ගැන ඔබ සමරන්න කියලා පින්තූර දකිනකොට වගේ ජීවිතය ගැන ධර්මයෙන්ුත් දකින්න. පින් පොත කියවනකොට තණ්හා මදමාන දිට්ඨිය ඇති කරගන්න නෙමෙයි. මේ වගේ දෙයක් කාටවත් මේ හතර ගම්මායි මේ කාටවත් කරගන්නත් බැරි වුණ මමමයි කරේ. එහෙම නැත්තම් මේ වගේ දේවල් තවත් නැවත අපි කොහොමද කරගන්නේ? මට මේ වගේ දේවලුත් කරගන්න ඕනේ, කොහොම හරි කරන්න ඕනේ. දැන් මේවා තුළ තණ්හා මදමාන දිට්ඨි ඇලීමක් නොවෙන්න වග බලා ගන්න. ඔව් පින්කම කුසලයේ තුලින් අත්හැරීම නම් වූ අවබෝධය මගේ හිතට දැනුණද? අත්හරිනවා කිව්වේ ළඟ තියෙන ඔක්කොම දේවල් දාලා යන්නම කියන එක නෙමෙයි. බාහිර වශයෙන් පින්වත්නි ඒ දේවල් අනුක්‍රමයෙන් පරිත්‍යාග කරනකොට මේ තෘෂ්ණාවෙන් මැඩුණු හිත සංසිඳවන්න උපකාර වෙනවා. එහෙම උපකාර වෙන්න දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී බාහිර වස්තු දන් දෙනවා. අද කාලේ නම් ඇස් හිස්, අද කාලේ නම් ඇස් ලේ වකුගඩු ආදී වශයෙන් දන් දෙන්න පුළුවන්. බෝධිසත්ව උතුමෝ ඇස් ලේ හිස් මස් ආදී වශයෙන් සියල්ල දන් දුන්නා. ඊළඟට පරමත්ත පාරමී ආදී වශයෙන් ජීවිතේ පවා දන් දෙනවා. පින්වත්නි ඒ සියල්ල සිද්ධ කරන්නේ ඇයි? සංසාර ගමනේ පටන් හරියට නෙළුම් විලක ජලයේ යට තිබුණු අර නෙළුම් දණ්ඩක් ජලයෙන් තෙත් වෙලා තිබුණා වගේ සසර ගමන පුරාම තණ්හා සංයෝජනානං සන්ධාවතං තෘෂ්ණාවෙන් සසරට බැඳිලා රාගෙන් දෝෂයෙන් මෝහෙන් තෙත්තුණු සිත මේ අත්හරින්නට පුරුදු කරන්ට නම් අර බාහිර වස්තු දන් දීලා ඒ ඊටාම පහසු වෙනවා. එයයි ඒ පුරුදු කරේ. නමුත් අවසානෙ වෙන්න ඕනේ සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත්ය කියන අවබෝධය තමන්ගේ හිත් පුරා දැනෙන්න ඕනේ. අන්න ඒ අදහස ඔබ ඔය සඳහන් කළ පින්පොත, ඔබේ ඡායාරූප, ඔබ කල්යාණවන්තයන් සමගින් සිදු කළා කියන ඒ පින්කම් කුසල ඔස්සේ නැවත නැවතත් මෙනෙහි කරන්න. අද මේ සිදු කරන මේ දවස උතුම් පුණ්‍ය මහෝත්සවය කුසල ධර්ම මාර්ගයට යොමු කරගෙන නිවසේ පටන් සීල සමාධි ප්‍රඥා ගුණ වඩලා නිවන් මඟ අරමුණු කරනවා කියන අදහස සිත්ති දරාගෙන මේ උතුම් සීල පාරමිතා සදහම් පිළිවෙත් මඟ මේ ලෙසින් කටයුතු කරන හිරු මාධ්‍ය ජාලයට එහි සභාපති පින්වත් රෙනෝ සිල්වා මැතිතුමා නම් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසෙත්වා. අපේ රටෙනුත් ලෝකේනුත් කොරෝනා උවදුර ඉක්මනින්ම බැහැර වී ලෝකයට ශාන්තියම සැලසේවා. හැම දිනාටම උතුම් වෙසඟක් මෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. උතුම් වූ තෙමගුල සමරන අද දිනේදී ඓතිහාසික කිරිවෙහෙර පුදබිම අභියස සිටයි මේ උතුම් ධර්මදේශනාව අද දවසේදී ඔබ වෙතට ගෙන එනු ලැබුවේ. අද දවසේදී වැඩමවා වදාළ ආචාර්ය මිරිස්සේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට තව තවත් ඉදිරියට අප හැමදෙනාම වෙනුවෙන් ධර්මදේශනා පැවැත්වීම සඳහා අවැසි නිදුක් නිරෝගී භාවය ශක්තිය චිරජීවනය ලැබේවා කියලා අපි හැමදෙනාම ඉන්නා වූ ස්ථානවල සිට සාදුනාදයක් පවත්වා ආශිර්වාද කරමු. එසේනම් හිමිදිරි උදෑසන ඓතිහාසික කිරිවෙහෙර පුදබිමේ සිට බොහෝ වැඩසටහන් මේ මොහොත වනතුරු ඔබට ගෙන එන්නට අපට හැකියාව ලැබුණා. ඒ වගේම
හිරු TV ඔස්සේ හිරු FM ඔස්සේ මේ සියලුම වැඩසටහන් ඔබ වෙතට අපි සමීප කරනවා. මෙයින් අනතුරුව ඔබට පුළුවන් කාව්‍යමය ධර්මදේශනාවන් සඳහාත් එකතු වන්නට. මේ සියලුම වැඩසටහන් දැක බලා ගැනීම සඳහා අද දිනය පුරාවටම හිරු TV හිරු FM සමග රැඳී සිටින්න කියන ගෞරවනීය ආරාධනාවත් මේ මොහොතේදී ඔබ හැමදෙනාටම කරන්නට කැමතියි. එසේනම් කිරිවෙහෙර පුදබිම අභියස සිට මේ මොහොතේදී මා සූදානම් වෙනවා කෙටි විරාමයක් අරගන්න රැඳී සිටින්න හිරු TV සහ හිරු FM සමග.